හරි. පරිගණක දෘඩාංක. ඒතර ලියන්න. මුලින්ම ලියන්න මාතෘකාවක් දාන්න. දෘඩ තැටිය. දෘඩ තැටිය. hard disk. hard disk. hard disk. මම ඕගොල්ලෝම මියුට් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් අන්මියුට් කරලා ඉවරලා ප්‍රශ්න අහන්න. අනිත් දවසේ වෙලාවට මම ඕගොල්ලන්ට පහට නම් පන්ති තියෙන්නේ 4:45ට ලින්ක් එක දානවා සම්බන්ධ වෙලා ඉන්න. හරිද? විනාඩි 15ක් කලින්. දැනුත් තාම කට්ටි එනවා ඒක. හරි. දෘඩ තැටිය කියලා දාන්න. ඒතර ලියන්න දෘඩ තැටිය කියන එක යටතේ පරිගණකයක දත්තයන් ස්ථීරව තැන්පත් කිරීම සඳහා දෘඩ තැටිය භාවිතා කරයි. දෘඩ තැටි ආකාර දෙකකින් ලබාගත හැක. එක අභ්‍යන්තර දෘඩ තැටි internal hard disk. දෙක බාහිර දෘඩ තැටි. ඒකට අපි කියනවා external hard disk. අභ්‍යන්තර දෘඩ තැටි ඊට පස්සේ බාහිර දෘඩ තැටි. වෙනම ලියන්න. පරිගණකයක් තුල ස්ථීරව සම්බන්ධ කර ඇති දෘඩ තැටි අභ්‍යන්තර දෘඩ තැටි ලෙස හඳුන්වයි. අභ්‍යන්තර දෘඩ තැටියක් බොහෝ විට භාවිතා කරනුයේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය පරිශීලකයා විසින් භාවිතා කරන විවිධ මෘදුකාංග එමෙන්ම පරිශීලකයාගේ දත්ත
සහ තොරතුරු රඳවා තබා ගැනීම සඳහාය. රඳවා තබා ගැනීම සඳහාය. හරි ඊට පස්සේ වෙනම පේජයකට යන්න. බාහිර දෘඩ තැටි බාහිර දෘඩ තැටි භාවිතා කරනුයේ භාවිතා කරනුයේ දත්ත උපස්ථ කිරීම සඳහාය. දත්ත උපස්ථ කිරීම සඳහාය. ඒ කියන්නේ data backup. වරහන් ඇතුළේ දාන data backup කිරීම සඳහාය. එවැනි දෘඩ තැටි එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යා හැකි නිසා දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහාද මේ යොදා ගනු ලබයි. හරි. වෙනම ලියන්න. අභ්‍යන්තර දෘඩ තැටියක ක්‍රියාකාරීත්වය එහි කොටස් මගින් පහත ආකාරයෙන් පැහැදිලි කළ හැක. බලන්න මම රූප සටහනක් අඳිනවා. ඒක ඔයගොල්ලෝ අඳින්න වෙනවා.
හරි මේ රූප සටහන් දෙක අඳින්න මේකේ නම් කිරීම කීපයක් කරන්න තියෙනවා පැහැදිලිව රූප සටහන් දෙක අඳින්න හරිද රූප සටහන ඉක්මනට අඳින්න හරිද අපි නම් කරමු නේද මේ තියෙන්නේ තැටි ලැටර් කියලා අපි කියනවා මේ වලට ප්ලේට් තැටි හරිද ඊට පස්සේ මේ තියෙන්නේ භ්‍රමණ අක්ෂය rotational axis හරිද එතකොට මේ තියෙන්නේ read write head ලියන කියවන හිස මේ ඒවා සම්බන්ධ කරලා තියෙන බාහු ආම් එක මේකත් භ්‍රමණ අක්ෂය rotational axis හරිද rotational axis ඊට පස්සේ මේ රූපේ ගත්තාම මේ තියෙන උඩින් බැලුවාම පේන හැටි මේක එතකොට තැටිය රට එක එතකොට මෙන්න මේක මෝටරය ඊට පස්සේ මේ තියෙන්නේ ආම් එක
බාහුව ඊට පස්සේ මේ තියෙන්නේ හිස හෙඩ් එක read write ලියන කියවන හිස මේ තියෙන්නේ බාහුව භ්‍රමණය කිරීමේ යාන්ත්‍රණය බාහුව භ්‍රමණය කිරීමේ යාන්ත්‍රණය මෙතන තියෙන්නේ පරිපතය ඒක ඩිජිටල් එක ඉක්මනට නම් කරගන්න හරිද මේක 30 මේක 30 ඊට පස්සේ මේක මෝටරය මැද තියෙන මෝටරය ඊට පස්සේ මේක තමයි බාහුව මේ කොටස ඒ බාහුවේ මේ කෙළවරින් කළු පාට කරලා තියෙන එක තමයි හිස ඒක තමයි හිස ඊට පස්සේ මේ කොටස ගත්තාම මේ කොටස තමයි බාහුව භ්‍රමණය කිරීමේ යාන්ත්‍රණය බාහුව භ්‍රමණය කිරීමේ යාන්ත්‍රණය මෙතන තියෙනවා පරිපතය හරිද ඔයගොල්ලෝ බෝඩ් එක බලලා ලියන්න යන්න එපා මම කියන ගමන් ලියන්න හරි නේද ආයෙ මම ඩං කියලා නම් කරන්නම් අපි නම් කරගත්තේ නැත්නම් නම් කරගන්න මේක කැටිය කැටි platter platter හරිනේ ඔබ පේනවනේ ඊළඟට මේක භ්‍රමණ අක්ෂය ඊළඟට මේ දෙක ලියන කියවන හිස් ඊළඟට මේ තියෙන්නේ බාහු හරිද ඊට පස්සේ භ්‍රමණ අක්ෂය මේ තියෙන්නේ භ්‍රමණ අක්ෂය හරිද එතකොට බලන්න දැන් මේක ක්‍රියාත්මක වෙන හැටි අපි දෘಢ තැටියක් ක්‍රියාත්මක කරාම මෙන්න මේ දෘಢ තැටියේ තියෙන තැටිය අධික වේගයෙන් භ්‍රමණය කරනවා මෙන්න මේ මෝටරේ විසින් හරිද මේ මෝටරේ විසින් මේ තැටිය සාමාන්‍යයෙන් 7200 rpm වලින් කරකවනවා rpm කියලා කියන්නේ මොකද්ද rpm වගේ rpm කියලා කියන්නේ මිනිත්තුවට වට ගණන එතකොට 7200 rpm එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එතකොට මිනිත්තුවට වට කීයක් කරකවනවද 7200ක් කරකවනවා හරිද ඒතර මේක අධික වේගයෙන් කරකවනකොට මෙන්න මේ බාහුව මගින් මෙන්න මේ හිස දෙපසට මේ විදිහට චලනය කරනවා ඒතර බාහුවට පුළුවන් මේ කෙළවරට එන්නත් පුළුවන් මේ කෙළවරට යන්නත් පුළුවන් එතකොට බාහුවට පුළුවන් මේ අතර තියෙන දත්ත කියව ගන්න. ඒ වගේම මේ තැටිය භ්‍රමණය වෙන හින්දා බාහුවට පුළුවන් මේ හැම තැනම තියෙන දත්ත කියව ගන්න. පැහැදිලිද? මේ හැම තැනම තියෙන දත්ත කියව ගන්න. හරිද? එතකොට ওই විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට ටක් ගාලා ලියමු. යටින් මේ විදිහට ලියන්න දෘಢ තැටියක් තුල දත්ත තැන්පත් කිරීම සඳහා
තැටි එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් පැවතිය හැක. තැටි එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් පැවතිය හැක. එම තැටි සියල්ල පොදු අක්ෂයකට සම්බන්ධ කර ඇත. පොදු අක්ෂයකට සම්බන්ධ කර ඇත. එම පොදු අක්ෂය වටා තැටි සියල්ල මෝටරය මගින් අධික වේගයෙන් භ්‍රමණය කිරීම සිදු කරයි. අධික වේගයෙන් භ්‍රමණය කිරීම සිදු කරයි. හරිද? සාමාන්‍යයෙන් 7200යි rpm 7200යි rpm වේගයකින් භ්‍රමණය කරයි. rpm අගය යනු මිනිත්තුවකට වට ප්‍රමාණය යන්න වේ. මිනිත්තුවකට වට ප්‍රමාණය යන්න වේ. ඊට යන්න එලෙස අධික වේගයෙන් තැටි භ්‍රමණය වීමේදී තැටිවලට ඉහළින් සහ පහළින් පවතින ලියන කියවන හිස් දෙපසට චලනය කිරීම සිදු කරයි. මේ ආකාරයෙන් ලියන කියවන හිස් මධ්‍යයේ සිට කෙළවර දක්වා ගමන් කරන නිසාත් තැටි භ්‍රමණය වන නිසාත් තැටියෙහි ඇති සියලු දත්ත
කියවීමේ හැකියාව ඇත. කියවීමේ හැකියාව ඇත. වෙනම ලියන්න. හිස මගින් ලියන කියවන දත්තයන් හිස මගින් ලියන කියවන දත්තයන් සකස් කිරීම සිදු කරනු ලබන්නේ සකස් කිරීම සිදු කරනු ලබන්නේ දෘඩ තැටිය තුල ඇති පරිපතය මගිනි. දෘඩ තැටිය තුල ඇති පරිපතය මගිනි. හරිද? දෘඩ තැටිය තුල ඇති පරිපතය මගිනි. හරි නේද? හරි. ඊට පස්සේ ලියන්න වෙනම ලියන්න. දෘඩ තැටියක ඇති දත්ත කියවීමේ යාන්ත්‍රණය පහත පරිදි පැහැදිලි කළ හැක. පහත පරිදි පැහැදිලි කළ හැක. හරි. ඔයගොල්ලෝ මෙන්න මේ රූප සටහනින් ටක් ගාලා හරිද? ඉක්මන් කරන්න. හරි. ඊට පස්සේ වෙන පාට පෑනක් හරි highlighter එක අරගෙන හරි මෙන්න මේ විදිහට මේ ටික සම්පූර්ණයෙන් පැහැදිලි පාට කරගන්න. සම්පූර්ණ වටයක්. හරිද? අපි මේකට කියනවා track එක කියලා. track එක වලල්ල. හරි නේද? ඊට පස්සේ මෙන්න මේන් කොටසක් පාට කරන්න එක කොටසක්. ඒකට අපි කියනවා sector එකක් කියලා. sector. කැටිත්ත. සායනයම් කරන්න. මොකද? හරි නේද? මේක වලල්ල track එක
මේක කැටිත්ත. හරි නේද? ඊට පස්සේ ඔයගොල්ලෝ තව රූපයක් අදින්න මෙන්න මේ විදියට. දැන් අපිට පේනවනේ දෘඩ තැටියක් හැදිලා තියෙන්නේ වලලු වලින් කියලා. අන්න ওই වගේ වලලු එකම අරය තියෙන වලලු. මෙන්න මේ තැටිමත් අපි ගත්තාම එකම අරය තියෙන වලලු ටික ගත්තාම අන්නේ වලලු ටික එකට අපි සැලකුවාම අපි ඒකට කියනවා සිලින්ඩරයක් කියලා. මොකද්ද කියන්නේ? සිලින්ඩර්. සිලින්ඩර්. හරිද? වැස්ස හින්දා සිග්නල් වල අවුලක් ඇති. ඒකින්ද පොඩ්ඩක් කැඩි කැඩි වගේ ඇහෙනවා ඇති. හරි? එතකොට යටින් ලියන්න මෙහෙම. දෘඩ තැටියක් තැටි. දෘඩ තැටියක තැටි. නිර්මාණය වී ඇති කුඩාම කොටස නිර්මාණය වී ඇති කුඩාම කොටස කැටිත්ත වේ. කැටිත්ත වේ. කැටිත්තක ධාරිතාවය බයිට් 512ක් වේ. කැටිත්තක ධාරිතාවය බයිට් 512ක් වේ. කැටිති කිහිපයක් එකතු වීම මගින් වලල්ලක් නිර්මාණය වේ. කැටිති කිහිපයක් එකතු වීම මගින් වලල්ලක් නිර්මාණය වීම සිදු වේ. නැත්නම් නිර්මාණය වේ. වලලු විශාල සංඛ්‍යාවක් එකතු වීමෙන් තැටියක් නිර්මාණය වේ. වලලු විශාල සංඛ්‍යාවක් එකතු වීමෙන් තැටියක් නිර්මාණය වේ. වෙනම ලියන්න. තැටි කිහිපයක එකම අරය සහිත තැටි කිහිපයක එකම අරය සහිත වලලු එක්ව සැලකූ විට එය සිලින්ඩරයක් ලෙස හඳුන්වයි. හරිද? ඊට පස්සේ ලියන්න වෙනම තැටියක දත්ත තැන්පත් වීම
තැටියක දත්ත තැන්පත් වීම පෘෂ්ඨ දෙකෙහිම එනම් පැති දෙකෙහිම පෘෂ්ඨ දෙකෙහිම එනම් පැති දෙකෙහිම සිදුවේ හරි ඊට පස්සේ ලියන්න වෙනම තැටියක කිසියම් කැටිත්තක පවතින තැටියක කිසියම් කැටිත්තක පවතින දත්තයන් කියවීම සඳහා ගතවන්නා වූ කාලය ප්‍රවේශ කාලය access time ලෙස හඳුන්වයි ප්‍රවේශ කාලය නිර්මාණය වනුයේ සෙවුම් කාලයේත් ඒකට අපි කියනවා seek time සෙවුම් කාලයේත් භ්‍රමණ කාල පමාවේත් rotational delay භ්‍රමණ කාල පමාවේත් එකතුවක් ලෙසය හරිද එතකොට ප්‍රවේශ කාලය නිර්මාණය වෙන්නේ සෙවුම් කාලයේයි භ්‍රමණ කාල පමාවේ එකතුවක් විදියට හරි නේද දැන් අපි ඒක පැහැදිලි කරගන්න හදන්නේ බලන්න මේක බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 මම මේ අදින විදිහටම ඕගොල්ලෝ අරගන්නත් ඕන හරිද නැත්නම් වැඩි අවුල් යනවා හරි දැන් අපි හිතමු හෙඩ් එක තියෙන්නේ මෙතන මෙන්න මෙතන ඒ කියන්නේ දැනට හෙඩ් එක තියෙන්නේ 23 වෙනි සෙක්ටර් එකේ හරිද 23 වෙනි සෙක්ටර් එකේ මට කියවන්න ඕන දත්ත ටික තියෙන්නේ 4 වෙනි සෙක්ටර් එකේ එක හතර ඔයගොල්ලෝ වෙන පාඩකින්ක පාඩ කරගන්න හරිද ඉතින් මේ තියෙන්නේ දැනට පවතින සෙක්ටර් එක මේ තියෙන්නේ කියවිය යුතු දත්ත පවතින සෙක්ටර් එක හරි නේද
දැන් පරිගණකයෙන් මෙයාට පණිවිඩයක් එනවා ධ්‍රුව තැටියට පණිවිඩයක් එනවා හතරවෙනි වෙක්ටර් එකේ තියෙන දත්ත ටික කියවන්න කියලා. ඒතර හතරවෙනි වෙක්ටර් එකේ තියෙන දත්ත ටික කියවන්න කියපු ගමන් මෙයා මුලින්ම කරන්නේ හතරවෙනි වෙක්ටර් එක තියෙන්නේ මොන ට්‍රැක් එකේද කියලා බලනවා. දැන් අපි මේ ට්‍රැක් ටික නම් කරගමු. මේක පළවෙනි ට්‍රැක් එක. ඔයගොල්ලෝ වෙන පාට පාවිච්චි කරන්න. මේක ට්‍රැක් 1. මේක ට්‍රැක් 2. මේක ට්‍රැක් 3. හරි නේද? එතකොට දැන් මෙයාට පේනවා මේ හතරවෙනි සෙක්ටර් එක තියෙන්නේ පළවෙනි ට්‍රැක් එකේ කියලා. ඒතකොට දැන් එයා ඉන්නේ තුන්වෙනි ට්‍රැක් එකේ. එහෙනම් එයා මුලින්ම වෙන්න ඕන මොකද්ද? එයාගේ ට්‍රැක් එක මාරු කරගන්නවා කීයටද? පළවෙනි ට්‍රැක් එකට. ඔන්න ඔය විදිහට. එහෙනම් ඒක කඩ රේඛාවකින් වදින්න. ඕක තමයි පළවෙනි වෙන්නේ. අන්න දැනට සිටින ට්‍රැක් එකේ ඉඳලා දත්ත කියවීමට අවශ්‍ය ට්‍රැක් එකට මාරු වීමට ගත වන කාලයට තමයි අපි කියන්නේ සීක් ටයිම් කියලා. සෙවුම් කාලය කියලා. පැහැදිලිද? දැනට සිටින ට්‍රැක් එකේ ඉඳලා දත්ත කියවිය යුතු සෙක්ටර් එක පවතින ට්‍රැක් එකට මාරු වෙන්න ගත වෙන කාලයට අපි කියන මොන ටයිම් එකද? සීක් ටයිම් එක කියලා. දැන් ඊට පස්සේ මෙයා බලනවා ආවයින් පස්සේ දැන් එයා ඉන්නේ කීවෙනි සෙක්ටර් එකේද? බිංදුවෙනි සෙක්ටර් එකේ. එහෙනම් එයාට සිද්ධ වෙනවා එයා ඉන්න තැනට මේ හතරවෙනි සෙක්ටර් එක කරකවල ගන්න. අන්න හතරවෙනි සෙක්ටර් එක ඊට පස්සේ මෙන්න මේ හිස යටට යන්න මේ පැත්තට භ්‍රමණය වෙනවා. අන්න ඒකට ගත වෙන කාලයට තමයි කියන්නේ භ්‍රමණ කාල පමාව කියලා. භ්‍රමණ කාල පමාව. හරිද? එතකොට මෙන්න මේ සීක් ටයිම් එකේ මෙන්න මේ රොටේෂනල් ඩිලේ එකේ එකතුව තමයි සම්පූර්ණ ඇක්සස් ටයිම් එකට සමාන වෙන්නේ. සම්පූර්ණ ඇක්සස් ටයිම් එකට සමාන වෙන්නේ. හරි. ඕගොල්ලෝ මේ රූපේ පැහැදිලිව දාගන්න මේ විදිහටම දාගන්න මම නෝට් එක දෙන්නේ මේ රූපේ විදිහට. හරි. ටක් ගන්න. ඉක්මනට ඔය තියෙන විදිහටම අංක දාන්න නෝට් එකෙත් ඔය අංක ටිකමයි දාන්නේ. නැත්තම් ඒ පාර නෝට් එකයි රූපය ගැලපෙන්නේ නැතු යාවි.
ලියන්න. හරිද? හරි ලියන්න මෙහෙම. ලියන කියවන හිස ලියන කියවන හිස ආරම්භයේදී පවතිනුයේ තුන්වන වලල්ලේ 23 වන කැටිත්තේය. තුන්වන වලල්ලේ 23 වන කැටිත්තේය. කියවිය යුතු දත්ත පවතිනුයේ කියවිය යුතු දත්ත පවතිනුයේ පළවන වලල්ලේ 4 වන කැටිත්තේය. පළවන වලල්ලේ 4 වන කැටිත්තේය. එම දත්තයන් කියවීම සඳහා විධානය ලැබුණු පසු පළමුව සිදු කරනුයේ දැනට සිටින වලල්ලේ සිට දත්ත කියවිය යුතු කැටිත්ත පවතින වලල්ලට හිස ගෙන යාමයි. මේ සඳහා ගතවන්නා වූ කාලයට සෙවුම් කාලය seek time ලෙස හඳුන්වයි. ඇහෙන්නේ නැතෝ. හරි. මේ සඳහා ගතවන කාලය සෙවුම් කාලය. වරහන් ඇතුලේ seek time ලෙස හඳුන්වයි. ඊට පස්සේ ලියන්න ඉන් පසුව අදාළ දත්තය පවතින
අදාළ දත්තය පවතින කැටිත්ත හිසට පහලින් පිහිටු විය යුතුය. හිසට පහලින් පිහිටු විය යුතුය. ඒ සඳහා තැටිය භ්‍රමණය විය යුතුය. ඒ සඳහා තැටිය භ්‍රමණය විය යුතුය. මෙලෙස තැටිය භ්‍රමණය වීමට ගතවන කාලය. මෙලෙස තැටිය භ්‍රමණය වීමට ගතවන කාලය. භ්‍රමණ කාල පමාව. භ්‍රමණ කාල පමාව. වරහන් ඇතුලේ rotational delay ලෙස හඳුන්වයි. rotational delay ලෙස හඳුන්වයි. හරිද? ඊට පස්සේ ලියන්න. දැන් මුලින් මොකද්ද මේක මේ ට්‍රැක් එකට ආවා. ට්‍රැක් එක මාරු කරා. ඒකට ගත වෙන කාලෙ සීක් ටයිම් කිව්වා. ඊට පස්සේ මේකේ යටට මේ හතරවෙනි සෙක්ටර් එක ගෙනියන්න ඕන හින්දා මේක මේ පැත්තට භ්‍රමණය වෙනවා. අන්න එනං ඒකට කියනවා එතකොට භ්‍රමණ කාල පමාව කියලා. එහෙනම් සමීකරණයක් විදියට ලියන්න මෙහෙම. මේක වැඩිද? හරි. ලියන්න මෙහෙම සමීකරණයක් විදියට ලියන්න ප්‍රවේශ කාලය සමානයි සෙවුම් කාලය ධන භ්‍රමණ කාල පමාව. භ්‍රමණ කාල පමාව. access time සමාන වෙනවා seek time ධන rotational delay. හරි මේ දෙකම කොටු කරන්න. හරි. ඔන්න ඔහොම තමයි ප්‍රවේශ කාලය අපි හොයාගන්නේ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේක වැඩ කරන හැටි. හරිද? මේකේ ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් අපි වෙබ්සයිට් එකට දානවා. ඔයගොල්ලන්ට හෙට යූසර්නේම් පාස්වර්ඩ් හම්බ වෙයි. හැබැයි හෙටේ වීඩියෝ එක තියෙන එකක් නැහැ. දවස් දෙකකින් වගේ තියෙයි. ඔයගොල්ලෝ හැමතිස්සෙම වීඩියෝ එකක් හරි මොකක් හරි අප්ලෝඩ් කරා මැසේජ් එකක් එනවා ගෲප් එකට. හරිද? ඒකට ඔයගොල්ලෝ බලන්න. හරි. ඊට පස්සේ ලියන්න මාතෘකාවක් දාන පොඩි අනුමාතෘකාවක් දාන දෘඪ තැටියක ධාරිතාවයේ සෙවීම. දෘಢ තැටියක ධාරිතාවයේ සෙවීම. එතකොට ලියන්න දෘಢ තැටියක ධාරිතාවයේ සෙවීම සඳහා දෘಢ තැටියක ධාරිතාවයේ සෙවීම සඳහා පහත දත්තයන් දෘಢ තැටියක ධාරිතාවයේ සෙවීම සඳහා පහත දත්තයන් දැන සිටිය යුතුය.
1 කැටිත්තක ධාරිතාවය කැටිත්තක ධාරිතාවය කැටිත්තක ධාරිතාවය 2 වලල්ලක ඇති කැටිති ප්‍රමාණය වලල්ලක ඇති කැටිති ප්‍රමාණය 3 තැටියේ එක් පැත්තක ඇති වලලු ප්‍රමාණය තැටියේ එක් පැත්තක ඇති වලලු ප්‍රමාණය ඊට පස්සේ තැටි ප්‍රමාණය වෙනම ලියන්න අපි ගානක් අරගෙන පැහැදිලි කරගමු ලියන්න කැටිත්තක ධාරිතාවය බයිට් 512කි වලල්ලක කැටිති 1024ක් පවතී වලල්ලක කැටිති 1024ක් පවතී තැටියේ එක පැත්තක වලලු අටදාස් 192ක් පවතී 8192ක් පවතී 8192ක් පවතී දෘඩ තැටිය තුළ තැටි 4ක් පවතී දෘඩ තැටිය තුළ තැටි 4ක් පවතී දෘඩ තැටියේ ධාරිතාවය සොයන්න හරි මාත් එක බලමු එතන මට මුලින්ම ලියන්න පුළුවන් කැටිත්තක ධාරිතාවය කීයද 512යි බයිට්ස් හරිද බලන්න එකට එතකොට කැටිත්තක ධාරිතාවය දන්නවා දැන් එහෙනම් මම ලියනවා වලල්ලක ධාරිතාවය හොයාගන්නේ කොහොමද අපිට පුළුවන් කැටිත්තක ධාරිතාවය වැඩි කරන්න වලල්ලේ ඇති කැටිති ප්‍රමාණය
වලල්ලේ තියෙන කැටිති ප්‍රමාණය. එතකොට දැන් කැටිත් එක ධාරිතාවය කීයද ආවේ 512යි බයිට්. ඊට පස්සේ වලල්ලේ කැටිති කීයක් තියෙයි කිව්වද මම 1024ක් තියෙයි කිව්වා. එහෙනම් මෙන්න ඇවිල්ලා තියෙනවා වලල්ලේ ධාරිතාවය. ඕක තමයි වලල්ලේ ධාරිතාවය. හරි. ඊට පස්සේ තැටියේ එක් පැත්තක ධාරිතාවය. දැන් තැටි එක් පැත්තක ධාරිතාවය හොයාගන්නේ කොහොමද? අපිට පුළුවන් වලල්ලක ධාරිතාවය වැඩි කරන්න එක් පැත්තක ඇති වලලු ප්‍රමාණයෙන්. තැටි එක් පැත්තක තියෙන වලලු ප්‍රමාණයෙන්. හරිද? එතකොට වලල්ලක ධාරිතාවය අපි ගාව තියෙන මේ තියෙන්නේ. මේක වලල්ලක ධාරිතාවයනේ. 512 වැඩි කිරීම 1024 වැඩි කිරීම මම කිව්වා එක පැත්තක වලලු තියෙනවා කියලා කීයක්ද? 8192ක්. එතකොට බයිට් වලින් තමයි තාම එන්නේ. හරිද? ඊට පස්සේ මට ලියන්න පුළුවන් දැන් තැටිය දෙපැත්තම දත්ත තැන්පත් වෙනවනේ. තැටි කීයක් තියෙයිද? 4ක් තියෙයි කිව්වා. එහෙනම් දෘඩ තැටියේ ධාරිතාවය සමානයි කාටද? තැටි ගණන වැඩි කිරීම 2. ඇයි මේ දෙකෙන් වැඩි කරේ? පැති ගණන. මේ තියෙන පැති ගණන. ඕනම් පොඩියට දාලා තියන්න පැති දෙකක් තියෙනවා. වැඩි කිරීම මොකද්ද? තැටියේ එක් පැත්තක ධාරිතාවය. හරිද? එතකොට දැන් තැටි කීයක් තියෙයි කිව්වලම 4ක් තියෙයි කිව්වා. ඒ වගේ පැති එතකොට කීයක් තියෙද? 4 වැඩි කිරීම 2ක්. තැටි එක් පැත්තක ධාරිතාවය මේ තියෙන්නේ 512 වැඩි කිරීම 1024 වැඩි කිරීම 8192යි බයිට්ස්. මේක අපි සුළු කරමු. එකට මේ ටික දාගෙන ඉඳමු. හරිද? ඉක්මනට දාගන්න. ඉක්මන් කරන්න. හරිද? හරි නේද? කැටිත්තක ධාරිතාවය මුලින්ම ගත්ත 512යි. ඊට පස්සේ වලල්ලක ධාරිතාවය ගත්තා කොහොමද? කැටිත්තක ධාරිතාවය වැඩි කරලා වලල්ලේ තියෙන කැටිති ප්‍රමාණයෙන්. එතකොට එනවා වලල්ලේ ධාරිතාවය.
ඊට පස්සේ තැටියේ එක් පැත්තක ධාරිතාවය ගන්න පුළුවන් මොකෝ අපිට තැටියේ වලල්ලක ධාරිතාවය වැඩි කරන්න පුළුවන් වලලු ගණනින්. ඒක තමයි මේ තියෙන්නේ. දැන් ද්‍රුඩ තැටියේ ධාරිතාවය ගත්ත කොහොමද? දැන් එක පැත්තක ධාරිතාවය දන්නවනම් තැටි ගාන දන්නවනම් තැටි ගාන දෙකෙන් වැඩි කරාම මුළු පැති ගාන හම්බ වෙනවා. මේ මුළු පැති ගාන එක පැත්තක ධාරිතාවයෙන් වැඩි කරාම මුළු ධාරිතාවය එනවා. හරි දැන් මම මේක සුළු කරන්න හදන්නේ. බලන්න අපිට ඇවිල්ලා තියෙන්නේ 4 වැඩි කිරීම 2 වැඩි කිරීම 512 වැඩි කිරීම 1024 වැඩි කිරීම 8192යි බයිට්. මම මේක 1024න් බෙදුවොත් ඔයගොල්ලෝ දන්නවා ඒක කිලෝ වෙනවා. ආයෙ 1024න් බෙදුවොත් ඒක මෙගා වෙනවා. ආයෙ 1024න් බෙදුවොත් ඒක ගිගා වෙනවා. එහෙනම් දැන් මම 1024 ඒව තුනකින් බෙදුවා. කිලෝ මෙගා ගිගා. එහෙනම් මේක දැන් ගිගාබයිට් වෙනවා. දැන් තියෙන්නේ මේක සුළු කරන්න. මේ 1024 මේ 1024 කැපෙනවා. 512 ඒවා දෙකක් 1024 ඉඳ මේක කපන්න පුළුවන්. ඊට පස්සේ 8192 කියලා කියන්නේ 1024 ඒවා 8කට. එහෙනම් 8 වරක් 4 32යි ගිගාබයිට්. ඔන්න උත්තරේ. ද්‍රුඩ තැටියේ ධාරිතාවය ගිගාබයිට් 32යි. දාගන්න. මතකයිනේ 1024ක් කියන්නේ කිලෝ 1024 ඒවා දෙකක් කියන්නේ මෙගා 1024 ඒවා තුනක් කියලා කියන්නේ ගිගා. හතරක් ආවොත් ටෙරා, පෙටා, එක්සා, යොටා. මතකයින් දුන්න? ඉක්මනට. මෙතන 8 දෙන්නේ. කැපුණාම 8යි. හරි නේද? හරි. එහෙනම් ඊට පස්සේ යනවා ධාරිතාවය හොයන කතන්දරෙත් හරි. ඔහොම තමයි ධාරිතාවය හොයන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ ලියන්න වෙනම දෘඩ තැටියකට ජවය සැපීම සඳහා දෘඩ තැටියකට ජවය සැපීම සඳහා පාටා හෝ සාටා දැන් මේක ගැන කලබල වෙන්න එපා මේ දෙක කියලා දෙන්න තියෙන ඉස්සරහට පාටා හෝ සාටා සම්බන්ධතාවයන් යොදා ගනු ලබයි පාටා හෝ සාටා සම්බන්ධතාවයන් යොදා ගනු ලබයි බොහෝ විට දෘඩ තැටිය ක්‍රියාත්මක වනුයේ වෝල්ට් 12කින් සහ වෝල්ට් 5කින්ය වෝල්ට් 12කින් සහ වෝල්ට් 5කින්ය වෝල්ට් 5කින්ය සායි කියනකෝ මොකද වෝල්ට් 12කින් සහ වෝල්ට් 5කින් යන හරිද සාමාන්‍යයෙන් දෘඩ තැටියක් ක්‍රියාත්මක වනුයේ වෝල්ට් 12කින් සහ වෝල්ට් 5කින් ය හරිද ඊට පස්සේ දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා SATA හෝ IDE
සම්බන්ධතාවය යොදා ගන්න ලබයි. කාටා හෝ IDE සම්බන්ධතාවය යොදා ගන්න ලබයි. ඉරක වෙනම ලියන්න. දෘಢ තැටියක ධාරිතාවය අධික වන්නේ නම් දෘಢ තැටියක ධාරිතාවය අධික වන්නේ නම් එම දෘಢ තැටිය පාලනය කිරීම මොකද්ද සර්? අධික වන්නේ නම් තැටියක ධාරිතාවය අධික වන්නේ නම් එම දෘಢ තැටිය පාලනය කිරීම මෙහෙයුම් පද්ධතියට අපහසු වේ. මෙහෙයුම් පද්ධතියට අපහසු වේ. එහිදී අදාළ දෘಢ තැටිය කොටස් වලට බෙදා වෙන් කළ යුතුය. කොටස් වලට බෙදා වෙන් කළ යුතුය. බරහනතුල දාන පාටිෂන් කොටස් වලට බෙදා වෙන් කළ යුතුය. එහිදී මෙහෙයුම් පද්ධතියට දෘಢ තැටිය පාලනය කිරීම පහසු වන වාසේම පරිශීලකයාට පහසුවෙන් ගොනු කළමනාකරණය කර ගැනීමේ පරිශීලකයාට පහසුවෙන් ගොනු කළමනාකරණය කර ගැනීමේ හැකියාව ලැබේ. හරි. ඒතර දෘಢ තැටිය සම්බන්ධයෙන් කරුණු ටික ඇති. ওই ටික තමයි ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. හරිද? ඊට පස්සේ දාන්න මාතෘකාව magnetic tapes. චුම්බක පටි. magnetic tapes චුම්බක පටි. ලියන්න. දත්ත උපස්ථ කිරීම සඳහා
බහුලව යොදා ගන්නා මාධ්‍යයක් ලෙස බහුලව යොදා ගන්නා මාධ්‍යයක් ලෙස චුම්බක පටි හඳුන්වා දිය හැක. චුම්බක පටි හඳුන්වා දිය හැක. චුම්බක පටි මත චුම්බක පටි මත නිර්මාණය වන චුම්බක රටාවන් මගින් දත්ත තැන්පත් කර ගැනීම සිදුවේ. දත්ත තැන්පත් කර ගැනීම සිදුවේ. සාමාන්‍යයෙන් චුම්බක පටියක වර්ග අංගල් එකක් මත වර්ග අංගලයක් කියලා කියන්නේ එතකොට අංගලේ කොටුවක්. වර්ග අංගල් එකක් මත ගිගාබයිට් 150ක පමණ දත්ත තැන්පත් කිරීමේ හැකියාව ඇත. ගිගාබයිට් 150ක පමණ දත්ත වර්ගාංගලක ගිගාබයිට් 150ක පමණ. අර අංගලේ කතාව ඕනේ. හරිද? ගිගාබයිට් 150ක පමණ දත්ත තැන්පත් කිරීමේ හැකියාව ඇත. එමෙන්ම අවුරුදු 30ක පමණ කාලයක් දත්ත සුරක්ෂිතව තබා ගැනීමේ හැකියාව ඇත. අවුරුදු 30ක පමණ කාලයක් දත්ත සුරක්ෂිතව තබා ගැනීමේ හැකියාව ඇත. එබැවින් රහස්‍ය දත්ත ගබඩා කර තබා ගැනීම සඳහා චුම්බක පටි යෝග්‍ය වේ. මතක් වෙච්ච වෙලාවෙ කියන්නේ ඕගොල්ලෝ දැන් Zoom එකෙන් ඉගෙන ගන්න හින්දා Zoom පැකේජ් එකක් දාගන්න ඕන. හරිද? දාගෙන නැත්තම් ඒක මං හිතන්නේ මොබිටෙල් වලත් තියෙනවා, ඩයලොග් වලත් තියෙනවා, ටෙලිකොම් වලත් තියෙනවා. හේතුව තමයි සාමාන්‍යයෙන් අපි පැය දෙකක වගේ පන්තියක් කරනකොට ගිගාබයිට් දෙකක්වත් සාමාන්‍යයෙන් යනවා ගොඩක් වෙලාවට. හරිද? එක විදිහට යනවා ඒක. ගෝඩ සාමාන්‍යයෙන් ගිගාබයිට් දෙකක්. ඒකින්ද ඔයගොල්ලෝ පන්තියකට සම්බන්ධ වෙන්න කලින් ඒක පැය දෙකක පන්තියක් නම් බලන්න චෙක් කරලා data balance එක ගිගාබයිට් දෙකක්වත් තියෙද කියලා. හරිද? එහෙම තියෙනවා නම් සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ටක් ගාලා අර පැකේජ් එකක් ඇක්ටිව් කරලා තියාගන්න. මම හිතන්නේ ඒකේ ගිගාබයිට් 25 පැකේජ් තියෙනවා 50 පැකේජ් තියෙනවා. සාමාන්‍ය 25 එකක් දාගන්නකො 165 ඉදකොද යන්නේ ගොඩක් ලාභයි. හරිද? ඒක දාලා තියාගන්න. මොකද මේ හැමදෙස්සෙම හැබැයි චෙක් කරන්න data balance එක ඒකේ කොච්චර ඉතුරු වෙලා තියෙද කියලා. ගිගාබයිට් දෙකක් නැතුව සම්බන්ධ වෙන්න එපා. ඒක තනින් තන කැඩෙනවනේ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මේ පැකේජ් එක තෝරනකොට මුලින්ම බලන්න ඔයගොල්ලෝගේ පැත්තේ සිග්නල් වැඩියෙන් තියෙන කාගේද? එයාගේ පැකේජ් එක තෝරගන්න. SLT නම් වඩා හොඳයි මං හිතන්නේ. හරි නේද? බලන්න. කොහොම හරි මෙන්න මේ ටික උතර පැකේජ් එක දාලා තියාගන්න. කොහොමත් ඔයගොල්ලන්ට පෙබරවාරි වෙනකන් වගේ
මේ ක්‍රමයට තමයි ඉගෙන ගන්න වෙන්නේ. මොකද පන්ති ආරෙන්නේ ගොඩක් පරක්කු වෙලා. හරිනේ? ඒකින්ද පෙබරවාරි වෙනකම් මේ ක්‍රමය යන හින්දා ඔයගොල්ලෝ මේ කැමතිස්සම පන්තියකට සම්බන්ධ වෙන්න කලින් ඔයගොල්ලෝගේ ගිගාබයිට් දෙකක්වත් ධාරිතාවේ තියෙද කියලා බලලා ගන්න. හරි නේද? නිකන් ඩේටා වලින් යන්න එපා අපරාධේ. තේරුමක් නැහැ. නිකන් සල්ලි යන එක විතරයි. මේ වගේ පැකේජ් එකක් දාගත්තාම ලේසියි ඔයගොල්ලන්ට. හරි? හරි අරකටම ලියන්න ඊට පස්සේ චුම්බක පටිවල ඇති දත්ත කියවීම සඳහා චුම්බක පටිවල ඇති දත්ත කියවීම සඳහා චුම්බක පටි දාවකයක් අවශ්‍ය වේ. චුම්බක පටි දාවකයක් අවශ්‍ය වේ. magnetic tape driver. මෙය වෙනමම මිලදීගෙන පරිගණකයට සම්බන්ධ කළ යුතුය. පරිගණකයට සම්බන්ධ කළ යුතුය. හරි නේද? හරි. එතකොට චුම්බක පටි කියන්නේ ඇති අපිට වැඩිම එක පාවිච්චි වෙන්නේ නැහැ. ඒකට අර කරුණු මතක තියාගන්න ගිගාබයිට් 150 කියන කතාව. හරිද? අවුරුදු 30ක කාලයක් මේකේ දත්ත තැම්පත් කරලා තියාගන්න පුළුවන් කියන කතාව. ඒව හරියට මතක තියාගන්න. ඒක ගොඩක් වැදගත් කෙටි ප්‍රශ්න වලට එහෙම අහු වෙන්න පුළුවන්. දැන් මේ සැරේ පේපර් එක කිව්වම මතක් වුණේ. අපි ඔයගොල්ලන්ට පාස් පේපර් සාකච්ඡා කිරීම පටන් ගන්නවා වෙබ්සයිට් එක හරහා. හරි නේද? වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලන්ට පාස් පේපර් සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හරි නේද? දැන් මේ පාස් පේපර් සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒතර ඔයගොල්ලෝ පාස් පේපර් ටික මම දෙනවා. ඒ දුන්නායින් පස්සේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. හේතුව තමයි පාස් පේපර් 5 වතාවක්වත් කරලා තියෙනවා නේ ඔයගොල්ලෝ විභාගයට යනකොට. එකම ප්‍රශ්නේ 5 වතාවක්වත් කරලා තියෙනවා. ප්‍රශ්නේ 5 වතාවක් කරයි කියලා ප්‍රශ්නේ කටපාඩම් වෙන්නේ නැහැ. හරිද? එහෙම සමහර කට්ටියට තියෙන්න පුළුවන් කටපාඩම් වෙන එකක්. එහෙම නැත්නම් ගොඩක් කරලා කටපාඩම් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒකත් අපි වෙබ්සයිට් එක හරහා පටන් ගන්නවා. ඔයගොල්ලෝ යූසර් නේම් පාස්වර්ඩ් එක හම්බ වෙයි. හරිද? තව එකක් ඔයගොල්ලෝ ටියුට් එක අරගෙන තියෙන්න ඕනේ. ඒ ටියුට් එකේ තියෙන අංක විතරයි පාවිච්චි කරන්න ඕනේ ලබන සැරේ Zoom එකෙන් සම්බන්ධ වෙනකොට යූසර් නේම් එකට ඒක දාන්න ඕන නැත්නම් ඇඩ්මිට් වෙන එකක් නෙවෙයි. හරි නේද? පැහැදිලිද? ඒකෙන්ද ඔයගොල්ලෝ මේ යූසර් නේම් එක පාවිච්චි කරන් ටියුට් එකේ තියෙන. කාට හරි ගැටලුවක් තියෙනවා නම් මට කෝල් එකක් දෙන්න. හරි නේද? ඒ සමහර කට්ටියට එන්න විදියක් නැහැ කියලා දෙයක් එතකොට මම ඒගොල්ලන්ට දුන්න ඔප්ෂන් එකක් ටියුට් එක අපි පෝස්ට් එකෙන් එවනවා කියලා ඒගොල්ලෝ ඔන්ලයින් පේ කරයින් පස්සේ. හරිද? ඒතර ඒකින්ද ඒ විදිහට මොකක් හරි ඔප්ෂන් එකක් හරි මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කෝල් කරන්න. හරිද? පන්තියට සම්බන්ධ වෙලා ඉන්න එපා. හරි? මොකද ඕගොල්ලන්ගේ විභාග කල්යන්නේ නැහැ. ওই කොරෝනා තිය මොනවද තිබුණා. ඔයගොල්ලෝ විභාගයට හරියට සෙට් වෙන්න ඕන. ඊට පස්සේ ලබන සතියේ තියෙන වැදගත්ම කොටස ලොජික් ගේට්. ඒක කලින් කරගත්ත කොටසකුත් ඇති. ඒ කොටස කරගත්තත් දැන් මතක නැතුව ඇති. ඒක රිවිෂන් එකක් විදිහට තමයි සම්පූර්ණයෙන් කරන්නේ. ටියුට් එකේම ලියලා ගණන් ටිකක් හදලා පැහැදිලි වේටික් කරනවා. ප්‍රැක්ටිකල් ටිකක් අපි එක ප්‍රැක්ටිකල් එකක් කොහෙද කරා මට මතක හැටියට පන්තියේ අනිත් ඒවා කරන්න බැරි වුණා. ඒ ටික දැන් වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලෝ බලන්න පුළුවන්. හරි? හරි ඊට පස්සේ දාන්න floppy disk. නම්‍ය තැටිය. ලියන්න අතීතයේදී කුඩා ප්‍රමාණයේ දත්ත තැන්පත් කර එක් ස්ථානයකින් තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය කිරීම සඳහා
නම්්‍ය තැටිය භාවිතා වුණි. නම්්‍ය තැටිය භාවිතා වුණි. නම්්‍ය තැටියක ධාරිතාවය මෙගාබයිට් 1.44ක් වේ. මෙගාබයිට් 1.44ක් වේ. මෙහි භාවිතා වූයේ නම්‍යශීලී චුම්බක තැටියකි. නම්‍යශීලී චුම්බක තැටියකි. හරි. අපි මේ කොටස් ටික ඇඳ ගන්න ඕන. එකට බලන්න මම මේ ටික නම් කරන්නම් එහෙමම. මේක ප්ලාස්ටික් ආවරණය. අනේ එකට ඔයගොල්ලෝ ඇඳ ගන්න මාත් එක්කම නම් කරමු නැත්නම් ඔයගොල්ලෝ අකුරු කියව ගන්න බෑ කියලා. ඒක රුපියල්. හරි. අකල් නම් කරමු. මේකට ඉතලයක් දාලා යන ප්ලාස්ටික් ආවරණය. ප්ලාස්ටික් ආවරණය. හරිද? මේකට අපි කියන ෂටර් එක කියලා. ෂටර්. ජනේලය වගේ. මේක තමයි හබ් එක. හබ් එක. මේක අගුල ලොක් එක. හරිද? මේ තියෙන මේ හබ් එකට සම්බන්ධ වෙච්ච තැටිය මේකෙන් එළියට ගත්තාම තියෙන විදිය මේ තියෙන නම්‍යශීලී චුම්බක තැටිය. නම්‍යශීලී චුම්බක තැටිය. මේකත් හබ් එකම තමයි. මේක ෂටර් එක, මේක ස්ප්‍රින් එක මේක ඇතුලේ තියෙන. හරි. ලියන්න. නම්‍ය තැටි කියවීම සඳහා නම්‍ය තැටි කියවීම සඳහා නම්‍ය තැටි ධාවකයක් අවශ්‍ය වේ. නම්‍ය තැටි ධාවකයක් අවශ්‍ය වේ. නම්‍ය තැටි ධාවකයට ඇතුල් කළ පසු නම්‍ය තැටි ධාවකයට ඇතුල් කළ පසු හබ් එක කියන මේ මැද කොටස හබ් එක ධාවකය තුල ඇති මෝටරය සමග සම්බන්ධ වේ. ධාවකය තුල ඇති මෝටරය සමග සම්බන්ධ වේ. එමෙන්ම ෂටර් එක එක් පසකට තල්ලු වී
ෂට එක එක් පසකට තල්ලු වී මේක අපිට පොඩි ස්ප්‍රින්ට් එක මේ ස්ප්‍රින්ට් එකෙන් සම්බන්ධ වෙලා තියෙන ඇතුලෙන් මේක තල්ලු කරන්න පුළුවන්. තල්ලු කරාම මෙන්න මේ පොඩි කවුළුවෙන් පේන්න ගන්නවා මෙන්න මේ නම්‍යශීලී චුම්බක තැටියෙන් කොටසක්. හරිද? එතකම් මේ චුම්බක තැටිය සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. මේක මෙහාට උනාම මෙන්න මේ කොටසට සමාන කොටසක් පේන්න ගන්න. එතනින් තමයි දත්ත කියවන්නේ. හරිද? පසකට තල්ලු වී චුම්බක තැටිය දත්ත ලියන කියවන හිසට නිරාවරණය වේ. දත්ත ලියන කියවන හිසට නිරාවරණය වේ. හරිද? මේක ඇතුළට දැම්මාම මේක මෝටරේට සෙට් වෙනවා. මේක තල්ලු වෙලා ගිහිල්ලා මේකේ චුම්බක තැටියේ කොටසක් නිරාවරණය වෙනවා කාටද? ලියන කියවන හිසට. ඊට පස්සේ ඉන්පසු මෝටරය මගින් අධික වේගයෙන් තැටිය භ්‍රමණය කරන අතර ලියන කියවන හිස දෙපසට චලනය වීම මගින් දත්ත කියවීම හෝ ලිවීම සිදු කරයි. දත්ත ලිවීම හෝ කියවීම සිදු කරයි. චුම්බක තැටිය මත නිර්මාණය වන චුම්බක රටා මගින් දත්ත නිරූපණය කරයි. වෙනම ලියන්න. නම්‍ය තැටියෙහි ඇති අගුල මගින් නම්‍ය තැටියට දත්ත ලිවීම වළක්වාලිය හැක. හරිද? ඊට පස්සේ ලියන්න නම්‍ය තැටියෙහි ධාරිතාවය ඉතා අඩු අගයක පවතින නිසා රූපමය ගොනුවක් හෝ අක්ෂරමය ගොනුවක් තැන්පත් කිරීම සඳහා මෙය යොදාගත හැක. හරිද? එතකොට ඒකේ කරුණු ටිකක් එච්චරයි. හරිද? අද අපි උදේ පන්ති ඉගෙන ගත්තේ ওই ටික තමයි. පොඩ්ඩක් අහගන්න. දැන්
ඕගොල්ලෝ දිගටම ඉගෙන ගන්න මෙන්න මේ Zoom app එකෙන්. හරි නේද? එතකොට ඒක ඕගොල්ලෝ හරියටම තියාගන්න. ඊට පස්සේ data package එකක් දාලා තියාගන්න. ඊට පස්සේ ලබන සතියේ පන්තිය කරනකොට ඕගොල්ලෝ මතක ඇතුව මොකද්ද? ඕගොල්ලන්ට දීලා තියෙන මෙන්න මේ වොන් නියුමාන් එකේ හරි වැරදි දාන කොටස ඉවර කරගන්න ඕන. ඒක හරි වැරදි දාලා ඔයගොල්ලෝ අරගෙන පන්තියට සහභාගී වෙන්න මම මේක ඉක්මනට සාකච්ඡා කරනවා පන්තියට. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ට අපි කරපු මෙමරි ටියුට් එකේ ඉතුරු ප්‍රශ්න 25 ඕගොල්ලන්ට වෙබ් පේජ් එක හරහා බලන්න පුළුවන්. වෙබ් පේජ් එකට අදාළ පාස්වර්ඩ් සහ යූසර් නේම් ඕගොල්ලන්ට මම හෙට දවස් ඇතුළත ලබා දෙනවා. ඒක දැම්ම දෙන්න විදියක් නැහැ. මොකද මම ආයතනට ගිහිල්ලා ඕගොල්ලෝ ටියුට් ගත්ත කට්ටියගේ අංක ටික අරගෙන එහෙම තමයි ඕගොල්ලන්ට එවන්න ඕනේ ටික. හරි නේද? ඒතර ඒක මම එවන්නම්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දාලා අවශ්‍ය වීඩියෝස් දාලා බලන්න, ප්‍රැක්ටිකල් ටික බලන්න පුළුවන්, ෆ්‍රී වීඩියෝස් ටික බලන්න පුළුවන් හැමෝටම. හරි. ඊට පස්සේ ලබන සතියේ පන්තියට සහභාගී වෙනකොට මේ ටියුට් එකත් අතැතිව සහභාගී වෙන්න. මතකද පාට පෑන් කීපයකුත් අරගෙන ඉන්න. ඊට පස්සේ මේකේ ගණන් හදන්න පොත ඕන. සමහර ලොජික් ගේට් ලියපු පොත ඔයගොල්ලෝ ගාව ඇති එක්ක ඒ පොතම ගන්න. එහෙම නැත්නම් පොතක් නැත්නම් අලුත් පොතක් එකට අරගන්න ලොජික් ගේට් ගැන ලියන්න. නැත්නම් සංඛ්‍යා පද්ධති පොතේ ලියව ප්‍රශ්නයක් නැහැ. ඒකේ ඉඩ තියෙනව නම්. හරි නේද? පැහැදිලිද? හරි. එහෙනම් අද අපි උතනින් නවත්තනවා. මොකද උදේ වරුවේ ටික ඔක්කොම කරේ ওই ටික. හරි දැන් තයි පාර දෙන්නෙක් හොරවල් මාරුනොත් උදේ පන්තියෙන් අවශ්‍යකට වැඩේ આવුන යනවා. මොකද උදේ පන්තියේ ওই ටිකම තමයි කරේ. හරි නේද? ඒතකොට ලබන සතිය අපිට කතා කරන්න තියෙනවා ලොජික් ගේට් වලට අමතරව CD DVD Blu-ray ගැන. ඒ ටික අපි ලබන සතියේ කතා කරමු. දැන් කොහොමද කතා කරන්න වෙලාව මත විනාඩි 10ක් වගේ තියෙන්නේ. ඒ ටික ලබන සතියේ කතා කරනවා. මේ ටික ඔක්කොම බලා ගන්න. පාස් පේපර් සාකච්ඡාවත් පටන් ගන්නවා. ඒක වෙන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලෝ දැනුවත් කරන්නම්. හරි. එහෙනම් අද අපි උතනින් පන්ති නවත්තනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක ගෲප් එකට දාන්න. නැත්නම් SMS එකකින් දාන්න. ඊට මම බලන්නම් ඒක මොකද්ද කරන්න පුළුවන් කියලා. හරි නේද? හරි. එහෙනම් අදට එච්චරයි.